සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. අපි අද මේ විදිහට වීඩියෝ එකකින් එකතු වෙලා ඉන්නේ. 7 වෙනි පාඩම විදිහට උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙන මුදල් හා බැංකු කියන පාඩම යටතේ තවත් උප පාඩම් ඒකකයක් විදිහට තියෙන මූල්‍ය පද්ධතිය කියන උප පාඩම් ඒකකයේ පිළිබඳ සාකච්ඡා කරන්න තමයි මේ විදිහට අපි වීඩියෝ එකකින් එකතු වෙලා ඉන්නේ. හොඳයි අපි බලමු මොකද්ද මේ මූල්‍ය පද්ධතිය කියන්නේ කියලා. එතකොට මූල්‍ය පද්ධතිය ගත්තට පස්සේ මූල්‍ය පද්ධතිය කියන පාඩම යටතේ අපිට මුලින්ම කතා කරන්න වෙනවා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. පද්ධතියක් කියන්නේ අපි කතා කරොත් අපි දන්නවා අපේ ශරීරය ගත්තට පස්සේ විවිධ පද්ධති තියෙනවා. ස්නායු පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ශෝෂණ පද්ධතිය, ඔය විදිහට විවිධ පද්ධති තියෙනවා. පරිසරය ගැන ගත්තට පස්සේ විවිධ පරිසර පද්ධති තියෙනවා. එතකොට කම්පියුටර් පැත්තෙන් නැත්නම් පරිගණක පැත්තෙන් ගත්තට පස්සේ පරිගණක පද්ධතිය කියන්නේ. එතකොට මොකක්ද මේ පද්ධතිය කියන්නේ? පද්ධතිය කියන්නේ යම් අංග කිහිපයක එකතුවක් නැත්නම් ලක්ෂණ කිහිපයක එකතුවක් අපි කතා කරනවා පද්ධතියක් කියලා. එතකොට මූල්‍ය පද්ධතිය ගැන කතා කරනකොට මූල්‍ය පද්ධතිය කියලා අපි කතා කරන්නේ ආර්ථිකයක් තුල ඉන්න විවිධ පාර්ශ්ව ටික. එක පාර්ශ්වයක් තමයි කුටුම්බාංශය. කුටුම්බාංශය. ඒ වගේම කුටුම්බාංශයට අවශ්‍ය භාණ්ඩ හස්තේම නිෂ්පාදනය කරනවා නිෂ්පාදනාංශය. නිෂ්පාදනාංශය. ඒ වගේම රාජ්‍යාංශයක් ඉන්නවා ආර්ථිකයක. රාජ්‍යාංශය. ඒ වගේම විදේශාංශයක් විදේශාංශය. මෙන්න මේ කුටුම්බ නිෂ්පාදනාංශය, රාජ්‍යාංශය, විදේශාංශය කියන අංශ වලට අපි කතා කරනවා සාර්වත්‍රික කාරකයන්. මෙන්න මේ සාර්වත්‍රික කාරකයන්ට අදාළව තියෙන මූල්‍යන තීරණ කිහිප. මූල්‍යන තීරණ. මෙයාවල තියෙනවා මූල්‍යන තීරණ. මෙන්න මේ මූල්‍යන තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපළවල් ඒ වගේම මූල්‍ය උපකරණ මූල්‍ය යටිතල පහසුකම් ඒ වගේම මේ සියලුම දේවල් නියාමනය කරන්න අදාළව නියාමන සහ අධීක්ෂණ ආයතන මූල්‍ය නියාමන සහ අධීක්ෂණ ආයතන මෙන්න මේ මම කිව්වා කුටුම්බාංශයේ ඉන්නවා නිෂ්පාදනාංශයේ ඉන්නවා රාජ්‍යාංශයේ ඉන්නවා විදේශාංශයේ මෙන්න මේ සාර්වත්‍රික කාරකයන්ද තියෙනවා මූල්‍යන තීරණ මේ මූල්‍යන තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපළවල් මූල්‍ය උපකරණ මූල්‍ය යටිතල පහසුකම් සහ නියාමන සහ අධීක්ෂණ ආයතන වල එකතුව අපි කතා කරනවා මූල්‍ය පද්ධතිය විදියට. හොඳයි දුවේ පුතේ අපි බලමු මේ මූල්‍ය පද්ධතියේ තියෙන විවිධ සංරචක ටික තමයි මේ තියෙන්නේ. මේ සංරචක වල ඇතුළේ තියෙන අපි පුළුල් වශයෙන් සාකච්ඡා කරලා බලමු මේ විවිධ සංරචක පිළිබඳව. හොඳයි දුවේ පුතේ අපි බලමු මූල්‍ය පද්ධතියට තියෙන එක සංරචකයක් විදිහට තියෙන මේ මූල්‍ය ආයතන කියන්නේ මොකක්ද? මූල්‍ය ආයතන වර්ගීකරණය කරන්නේ කොහොමද කියන බලමු. මූල්‍ය ආයතනයක් කියන්නේ මූල්‍ය වෙළඳපොලේ මූල්‍ය උපකරණ සම්බන්ධයෙන් යම් කටයුතු වල යෙදিলা සිටින ආයතන වලට අපි කියනවා මූල්‍ය ආයතන කියලා. එතකොට මූල්‍ය ආයතන මේ විදිහට ප්‍රධාන වශයෙන් මම හතරකට වර්ගීකරණය කරන්න. අපි දන්නවා මූල්‍ය ආයතන පැත්තෙන් ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ ඉහළින්ම නැත්නම් ප්‍රධානීය විදිහට කටයුතු කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව. මේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ වීඩියෝ එකේ අවසානයේදී මම පුළුල්ව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු දෙවෙනි එක විදිහට අතරමැදි මූල්‍ය ආයතන. අතරමැදි මූල්‍ය ආයතන කියන්නේ මූල්‍ය අතරමැදි කරණයේ යෙදී සිටින ආයතන. එහෙනම්
මූල්‍ය අතරමැදිකරණය කියන්නේ මොකක්ද කියලා බලමු. මූල්‍ය අතරමැදිකරණය කියන්නේ මුදල් අතිරික්ත පාර්ශවයන්ගෙන් ඉතුරු නැත්නම් තැන්පතු විදියට බාරගෙන මුදල් හිගතාවයක් තියෙන පාර්ශවයන්ට ණය වශයෙන් බෙදා හරින ලබන ආයතන අපි කතා කරනවා මූල්‍ය අතරමැදි ආයතන කියලා. එතකොට මූල්‍ය අතරමැදි ආයතන ශ්‍රී ලංකාවේ ගත්තොත් තැන්පතු බාර ගන්න ආයතන තියෙනවා. බලපත්‍රාභි වාණිජ බැංකු, බලපත්‍රාභි විශේෂිත බැංකු, ලියාපදිංචි මූල්‍ය සමාගම්, ඒකක බාර ඔන්න ඔය විදිහට විවිධාකාරයේ මූල්‍ය අතරමැදිකරණයේ යෙදී සිටින ආයතන අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු තුන්වෙනි ආයතනය නැත්නම් ආයතන වර්ගය මූල්‍ය සේවා සපයන ආයතන. මූල්‍ය සේවා සපයන ආයතන කියන්නේ අපි කිව්වා වෙළඳපොලේ ඉන්න පාර්ශවයන් කියලා නිෂ්පාදන අංශයේ ඉන්නවා, කුටුම්බ අංශයේ ඉන්නවා. මෙයාලට අවශ්‍ය මූල්‍ය නීතිර නැත්නම් මූල්‍ය කටයුතු මූල්‍ය වෙළඳපොලේ කාර්යක්ෂමව කරගන්න නැත්නම් කරගෙන යාමට අවශ්‍ය සේවා සපයන ආයතන වලට අපි කතා කරනවා මූල්‍ය සේවා සපයන ආයතන කියලා. එතකොට මේ මූල්‍ය සේවා සපයන ආයතන වලට උදාහරණ විදිහට අපිට කතා කරන්න පුළුවන් වාණිජ බැංකු නැත්නම් අපි කියනවා ව්‍යාපාර බැංකු කියලා. අරමුදල් කළමනාකරන ආයතන තියෙනවා. ඒ වගේම සුරුකුම්පත් පිළිබඳව තියෙනවා ප්‍රාථමික වෙළඳුන් මෙයා වගේ පාර්ශවයන් අපිට කතා කරන්න පුළුවන් මූල්‍ය වෙළඳපොලේ මූල්‍ය සේවා සපයන ආයතන විදියට. ඒ වගේම හතරවෙනි ආයතන වර්ගය අපි කතා කරනවා මූල්‍ය නියාමන හා අධීක්ෂණ ආයතන. අපි දන්නවා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කරගන්න විවිධ අනපනත් වලින් පිහිටවලා තියෙන රජය නැත්නම් රජය මගින් පිහිටවලා තියෙන ආයතන වලට අපි කතා කරනවා නියාමන හා අධීක්ෂණ ආයතන කියලා. උදාහරණයක් විදිහට බැංකු පද්ධතිය පිළිබඳව අධීක්ෂණ හා නියාමනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට රක්ෂණ සමාගම් ගැන අධීක්ෂණ හා නියාමන කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය. ඊට පස්සේ කොටස් වෙළඳපොළ පැත්තෙන් ගත්තට පස්සේ නියාමන සහ අධීක්ෂණය කරන්නේ සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. ඔන්න ඔය වගේ නියාමන හා අධීක්ෂණ ආයතන අපිට වර්ගීකරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි දුවේ පුතේ, අපි දැන් බලමු තවත් සංරචකයක් විදිහට මූල්‍ය පද්ධතියේ තියෙන මූල්‍ය වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා. මූල්‍ය වෙළඳපොළ ගැන සාකච්ඡා කරනකොට අපි මුලින්ම බලන්න ඕනේ මොකක්ද මේ වෙළඳපොළ කියන්නේ කියන එක සාකච්ඡා කරමු. එතකොට වෙළඳපොළක් කියන්නේ පාර්ශවයන් දෙකක් ඉන්නවා මේ වෙළඳපොළේ. එක පාර්ශවයක් මම මේ විදිහට කතා කරනවා. මේ විදිහට තව පාර්ශවයක් ඉන්නවා. මේකෙදි එක පාර්ශවයක් යම් භාණ්ඩයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්, මූල්‍ය උපකරණයක් වෙන්න පුළුවන්, යම් නිෂ්පාදන සාධකයක් වෙන්න පුළුවන්, විකිණීමේ බලාපොරොත්තුවෙන් සම්බන්ධ වීමක් කරනවා. එහෙනම් එක පාර්ශවයක් විකිණීමේ අරමුණින් එනවා. විකිණීමේ අරමුණින් සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි මේ පාර්ශවයට කියනවා විකිණීමෙන් එන අරමුණු කරගෙන එන පාර්ශවයට විකුණුම් පාර්ශවය නැත්තම් විකුණුම් කරු කියලා. විකුණුම් කරු. ඒ වගේම තවත් පාර්ශවයක් ඉන්නවා කිව්වා. ඒ පාර්ශවය මැදිහත් වෙනවා යම් භාණ්ඩයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්, මූල්‍ය උපකරණයක් වෙන්න පුළුවන්, නැත්තම් නිෂ්පාදන සාධකයක් වෙන්න පුළුවන්. මිලදී ගැනීමේ අරමුණින් තමයි සම්බන්ධ වීම කරන්නේ. එහෙනම් අනිත් පාර්ශවයේ සම්බන්ධ වෙන්නේ මිලදී ගැනීමේ අරමුණ. මිලදී ගැනීම සඳහා තමයි සම්බන්ධ වෙන්නේ. මේ පාර්ශවයට අපි කතා කරනවා නැත්නම් මිලදී ගැනීමේ අරමුණින් සම්බන්ධ වෙන පාර්ශවයට කියනවා ගැනුම් කරු කියලා. ගැනුම් කරු. එහෙනම් අපි නැවත මූල්‍ය වෙළඳපොළ ගැන කතා කරලා වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා කතා කරොත් යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් මිලදී ගැනීමේ හෝ විකිණීමේ අරමුණින් යුතුව ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ වෙන ඕනෑම අවස්ථාවක් අපි කතා කරනවා වෙළඳපොළක් කියලා. එහෙනම් මේ වෙළඳපොළට භෞතික වශයෙන් වෙන්නත් පුළුවන් නැත්නම් අවකාශයක සම්බන්ධ වීමක් වෙන්නත් පුළුවන්. මොකද මම එහෙම කියන්නේ අපි දන්නවා අතීතයේදී යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් වෙළඳාම් කිරීමට නැත්නම්
විකිණීමට සහ මිලදී ගැනීමට භෞතිකව එකතු වෙන්න සිද්ධ වුණා. නමුත් අන්තර්ජාලයේ දියුණුව සහ වර්තමානයේ තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් නැත්තම් මාර්ගගත ක්‍රමයට අපි කියන ඔන්ලයින් ක්‍රමයට දැන් එකතු වෙලා මේ වෙළඳාම් කටයුතු කරගෙන යනවා. එහෙනම් අපි කතා කරනවා වෙළඳපළක් කියන්නේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ වෙන ඕනෑම අවස්ථාවක් අපි කතා කරන්නේ වෙළඳපොළක් කියලා. හොඳයි අපි බලමු එහෙනම් වෙළඳපොළ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන හින්දා මොකද්ද මේ මූල්‍ය වෙළඳපොළ කියන්නේ? මූල්‍ය වෙළඳපොළ ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලාම කතා කරමු භාණ්ඩ වෙළඳපොළ. භාණ්ඩ වෙළඳපොළක් කියලා කියන්නේ යම් භාණ්ඩයක් මිලදී ගැනීමේ හෝ විකිණීමේ අරමුණින් යුතුව ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ වෙන ඕනෑම අවස්ථාවක් අපි කතා කරනවා භාණ්ඩ වෙළඳපොළ කියලා. සේවා වෙළඳපොළ කියලා අපි කතා කරන්නේ යම් සේවාවක් අපි කියමු අධ්‍යාපනය වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, නීතිඥ වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ සේවාවන් මිලදී ගැනීම සහ විකිණීමේ අරමුණින් යුතුව ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ වෙන ඕනෑම අවස්ථාවක් සේවා වෙළඳපොළ කියලා කියනවා. සාධක වෙළඳපොළ කියලා අපි කතා කරන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධක වලින් යම් නිෂ්පාදන සාධකයක් මිලදී ගැනීමේ සහ විකිණීමේ අරමුණින් යුතුව ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ වෙන ඕනෑම අවස්ථාවක් අපි සාධක වෙළඳපොළ කියලා කියනවා. එහෙනම් අපි එතනදී මූල්‍ය වෙළඳපොළ කියලා වෙන් කරගන්නේ යම්කිසි මූල්‍ය උපකරණයක් මිලදී ගැනීමේ සහ විකිණීමේ අරමුණින් යුතුව විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන් සම්බන්ධ වෙන ඕනෑම අවස්ථාවක් මූල්‍ය වෙළඳපොළ කියලා අපි කතා කරන්න පුළුවන්. එතකොට මේ මූල්‍ය වෙළඳපොළ ගැන කතා කරනකොට කෙටි කාලීන වෙන්නත් පුළුවන්, දිගු කාලීන මූල්‍ය උපකරණ වෙන්නත් පුළුවන්. එහෙනම් කෙටි කාලීන සහ දිගු කාලීන මූල්‍ය උපකරණ මිලදී ගැනීමේ සහ විකිණීමේ අරමුණින් යුතුව ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ වෙන ඕනෑම අවස්ථාවක් අපි කතා කරනවා මූල්‍ය වෙළඳපොළක් කියලා. හොඳයි දුවේ පුතේ, අපි මූල්‍ය වෙළඳපොළ කියලා කතා කරේ දිගු කාලීන සහ කෙටි කාලීන මූල්‍ය උපකරණ මිලට ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපොළ මූල්‍ය වෙළඳපොළ කියලා අපි කතා කරේ. එතකොට මේ මූල්‍ය වෙළඳපොළේ කෙටි කාලීන මූල්‍ය උපකරණත් වෙළඳාම් වීම වෙනවා, දිගු කාලීන මූල්‍ය උපකරණත් වෙළඳාම් වීම වෙනවා. ඒ අනුව මූල්‍ය වෙළඳපොළ අපිට ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදා ගන්න පුළුවන්. මේ මූල්‍ය උපකරණ පරිණත වීමේ කාලය මත. මූල්‍ය උපකරණ පරිණත වීමේ කාලය මත මෙන්න මේ විදිහේ කොටස් දෙකයි. කෙටි කාලීන අපි කියනවා කෙටි කාලීනයි කියලා. වර්ෂයකට වඩා අඩු කාලයකදී මූල්‍ය උපකරණය පරිණත වෙනවා නම් අපි කියනවා කෙටි කාලීන මූල්‍ය උපකරණ කියලා. ඒ අනුව කෙටි කාලීන මූල්‍ය උපකරණ වෙළඳපොළට අපි කතා කරනවා මුදල් වෙළඳපොළ කියලා. ඒ වගේම දිගු කාලීනයි කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයකදී පරිණත වෙනවා නම් අපි කිව්වා දිගු කාලීන මූල්‍ය වෙළඳපොළ කියලා. මේ දිගු කාලීන මූල්‍ය වෙළඳපොළ දිගු කාලීන වශයෙන් පරිණත වෙන මූල්‍ය වෙළඳපොළ නැත්නම් අපි කතා කරනවා වර්ෂයකට වඩා වැඩි කාලයකදී පරිණත වෙන මූල්‍ය උපකරණ සහිත වෙළඳපොළ අපි කතා කරන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා. ඒ අනුව අපි මුලින්ම බලමු කෙටි කාලීන වශයෙන් පරිණත වෙන මූල්‍ය උපකරණ සහිත වෙළඳපොළ මුදල් වෙළඳපොළේ තවත් උප වෙළඳපොළවල් හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේ උප වෙළඳපොළ හතර මුදල් වෙළඳපොළට අදාළ. මෙන්න මේ විදිහ හතරකට අපි බෙදා ගන්න පුළුවන්. අන්තර් බැංකු ඒක්ෂණ ණය මුදල් වෙළඳපොළ. ඒක්ෂණ ණය කියලා අපි කතා කරන්නේ වාණිජ බැංකු වලට කෙටි කාලීන වශයෙන් නැතිවෙන ද්‍රවශීලතා හිගයන් වලට පිළියමක් විදියට තවත් වාණිජ බැංකුවකින් ලබා ගන්න පුළුවන් කෙටි කාලීන ණයක් තමයි ඒක්ෂණ ණය කියන්නේ. ඒ අනුව බැංකුව අතර සිදුවන මේ ඒක්ෂණ ණය ගනුදෙනු සිදුවන වෙළඳපොළ අපි කතා කරනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය මුදල් වෙළඳපොළ කියලා. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ රජයට අවශ්‍ය කෙටි කාලීන අරමුදල් නැත්නම් කෙටි කාලීන ණය ලබා ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි භාණ්ඩාගාර බිල්පත් කියන්නේ. එතකොට මේ භාණ්ඩාගාර බිල්පත් රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි
නිකුත් කිරීම කරන්නේ. ඒ අනුව රජයට අවශ්‍ය කෙටි කාලීන අරමුදල් රැස් කරන එක ක්‍රමයක් විදිහට මේ භාණ්ඩාගාර බිල්පත්පත් වෙනවා. මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපළ අපි භාණ්ඩාගාර බිල්පත් වෙළඳපළ කියලා කතා කරනවා. ඒ වගේම තුන්වෙනි වෙළඳපළ විදිහට වාණිජ පත්‍රිකා වෙළඳපළ. අපි දන්නවා රජයට වගේම අපේ රටේ තියෙන සාංගමික අංශයක්. මෙන්න මේ සාංගමික නැත්නම් සමාගම් අංශයට අවශ්‍ය කෙටි කාලීන අරමුදල් රැස් කරන එක ක්‍රමවේදයක් තමයි වාණිජ පත්‍රිකා කියන්නේ. මේ වාණිජ පත්‍රිකා මිලදී ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපළ වාණිජ පත්‍රිකා වෙළඳපළ කියලා අපි කතා කරනවා. ඒ වගේම හතරවෙනි උප වෙළඳපළ අන්තර්බැංකු විදේශ විනිමය වෙළඳපළ. අන්තර්බැංකු විදේශ විනිමය වෙළඳපළ කියන්නේ බැංකු අතර විදේශ විනිමය හුවමාරුව සිදුවන වෙළඳපළ අපි කතා කරන්නේ අන්තර්බැංකු විදේශ විනිමය වෙළඳපළ කියලා. ඒ වගේම අපි යමු දිගු කාලීන නැත්නම් වර්ෂයකට වඩා වැඩි කාලයකින් පරිණත වෙන මූල්‍ය උපකරණ හුවමාරු වන වෙළඳපළට අපි කතා කරේ ප්‍රාග්ධන වෙළඳපළ කියලා. මේ ප්‍රාග්ධන වෙළඳපළට අදාළ උප වෙළඳපළවල් තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කොටස් වෙළඳපළ, භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපළ, සාංගමික ණය කර වෙළඳපළ. අපි බලමු මොකද්ද මේ කොටස් වෙළඳපළ කියන්නේ. සමාගමක් ගත්තට පස්සේ සමාගමේ ප්‍රාග්ධනය කුඩා කුඩා ඒකක වලට වෙන් කරලා ගත්තට පස්සේ අපි කියනවා එක කොටසක් කියලා. මේ කොටස් මහජනයාට නිකුත් කිරීම හරහා සමාගමට අවශ්‍ය දිගු කාලින නැත්නම් ප්‍රාග්ධනය රැස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපළ කොටස් වෙළඳපළ කියලා අපි කතා කරනවා. ඒ වගේම රජයට අවශ්‍ය දිගු කාලින අරමුදල් රැස් කරන එක ක්‍රමවේදයක් තමයි භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ. මේ භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපළ භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපළ කියලා අපි කතා කරනවා. අපි තුන්වෙනි උප වෙළඳපළ ප්‍රාග්ධන වෙළඳපළට අදාළව සමාගම් නැත්නම් සාංගමික ණය කර වෙළඳපළ කියලා කියනවා. මේ සමාගම් නැත්නම් සාංගමික ණය කර වෙළඳපළ කියලා අපි කතා කරන්නේ සමාගම් වලට අවශ්‍ය දිගු කාලීන අරමුදල් රැස් කරන එක ක්‍රමවේදයක් තමයි සාංගමික ණය කර කියන්නේ. මේ සාංගමික ණය කර මිලදී ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපළ සාංගමික ණය කර වෙළඳපළ කියලා අපි කතා කරනවා. හොඳයි දුවපතේ අපි දැන් බලමු මොකද්ද මූල්‍ය උපකරණයක් කියන්නේ කියලා. මූල්‍ය උපකරණයක් කියලා අපි කතා කරන්නේ ආර්ථිකය තුල ඉන්න විවිධ පාර්ශවයන්ට අදාළව අරමුදල් රැස් කිරීම සඳහා නිකුත් කරන උපකරණ අපි කතා කරනවා මූල්‍ය උපකරණ කියලා. එතකොට මේ මූල්‍ය උපකරණ මම මේ විදිහට වර්ගීකරණය කිරීමක් කරන්න මූල්‍ය උපකරණ නිකුත් කරන පාර්ශවයන්ට අනුව තමයි මේ වර්ගීකරණය කරලා තියෙන්නේ. මේ විදිහට පාර්ශවයන් තුනක් ආර්ථිකය තුල මූල්‍ය උපකරණ නිකුත් කිරීම කරනවා. එක පාර්ශවයක් රාජ්‍යාංශය, අනිත් එක සාංගමික අංශය නැත්නම් සමාගම් අංශය, අනිත් කොටස වාණිජ බැංකුව. අපි මුලින්ම බලමු රාජ්‍යාංශය තමන්ගේ අරමුදල් රැස් කරගන්න නිකුත් කරන මූල්‍ය උපකරණ මොනවාද කියලා. භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජයට අවශ්‍ය කෙටි කාලීන අරමුදල් රැස් කරන මූල්‍ය උපකරණය. එතකොට රජයට අවශ්‍ය දිගු කාලීන අරමුදල් රැස් කරන මූල්‍ය උපකරණයක් අපි කතා කරන්නේ භාණ්ඩාගාර බැඳුම් කර කියලා. ඒ වගේම මේ බැඳුම් කර වලට අමතරව භාණ්ඩාගාර බැඳුම් කරට වලට අමතරව ශ්‍රී ලංකා රුපියල් සුරකුම්පත් තියෙනවා. සුවාරිත්ත බැඳුම් කර තියෙනවා. ඔන්න ওই විදිහේ මූල්‍ය උපකරණ ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ට අවශ්‍ය අරමුදල් රැස් කරගන්න මූල්‍ය උපකරණ විදිහට මහජනයාට නිකුත් කිරීමක් කරනවා. ඒ වගේම සාංගික අංශය ගැන කතා කරනකොට සමාගම් අංශයට අවශ්‍ය කෙටි කාලීන අරමුදල් රැස් කරන මූල්‍ය උපකරණ වාණිජ පත්‍රිකා කියලා අපි කතා කරනවා. වාණිජ පත්‍රිකා වලට අමතරව දිගු කාලීන අරමුදල් රැස් කරන මූල්‍ය උපකරණ විදිහට අපි කතා කරනවා ණය කර, ඒ වගේම කොටස්. වාණිජ බැංකු පැත්තෙන් කතා කරනකොට වාණිජ බැංකු වලට අවශ්‍ය අරමුදල් රැස් කරගන්න මූල්‍ය උපකරණ විදිහට තැන්පතු සහතික කතා කරන්න පුළුවන්. මොකද එයාලගේ ව්‍යාපාර කටයුතු තමයි තැන්පතු රැස් කිරීම සහ ඒ තැන්පතු යොදාගෙන
මහජනයාට ණය සැපයීම. ඒ වගේම තමන්ගේ කෙටි කාලින අරමුදල් රැස් කරගන්න ඒක්ෂණ ණය නැත්නම් අපි කියනවා ෂණික ණය කියලා. තවත් වාණිජ බැංකුවකින් ලබා ගැනීමට පුළුවන් කෙටි කාලීන ෂණික ණයක් තමයි ඒක්ෂණ ණය කියන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි මූල්‍ය උපකරණ වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට මූල්‍ය උපකරණ නිකුත් කරන පාර්ශවයන් අනුව තමයි අපි මේ වර්ගීකරණය කරලා තියෙන්නේ. හොඳයි පුතේ. මෙන්න මේ විදිහට මූල්‍ය උපකරණ වර්ගීකරණය කරනකොට මූල්‍ය වෙළඳපළට අදාළව තවත් අපිට සංකල්පයක් හඳුනා ගන්න පුළුවන් ණය ශ්‍රේණිගත කිරීම කියලා. ණය ශ්‍රේණිගත කිරීම කියලා අපි කතා කරන්නේ මූල්‍ය උපකරණ නිකුත් කරන පාර්ශවයන්ට අදාළව ඒ මූල්‍ය උපකරණය පවත්වාගෙන යාමටත් පරණත කාලයේ අවසානයේදී එය ගෙවා නිම කිරීමේ හැකියාවත් පදනම් කරගනිමින් ස්වාධීන ආයතනයක් විසින් කරනු ලබන ශ්‍රේණිගත කිරීම සොයා බැලීම අපි කතා කරනවා ණය ශ්‍රේණිගත කිරීම කියලා. එතකොට මේ ණය ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාව පැත්තෙන් කතා කරනකොට ආයතන කීපයක් සම්බන්ධ වෙලා මේ ණය ශ්‍රේණිගත කිරීම කරනවා. ඒ අනුව මූල්‍ය උපකරණ නිකුත් කරන පාර්ශවයන්ට අදාළව යම් යම් ශ්‍රේණියක් ලබා දෙනවා තමන්ගේ මේ මූල්‍ය ශක්තිය පිළිබඳව. අපි ආයතන ගැන කතා කරනකොට මේ ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධ වෙලා ඉන්න ආයතන ගැන කතා කරනකොට Moody's සමාගම, Standard and Poor's සමාගම, Fitch Ratings සමාගම ප්‍රමුඛත්වයක් ශ්‍රී ලංකාව තුල ලබා ගන්නවා. හොඳයි දුවේ පුතේ, අපි දැන් සාකච්ඡා කරේ මූල්‍ය පද්ධතිය කියන්නේ මොකක්ද කියලා සහ මූල්‍ය පද්ධතියට අදාළ සංරචක මොනවාද කියන එක. අපි මූල්‍ය ආයතන ගැන සාකච්ඡා කරනකොට අපිට හම්බුණා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුල ප්‍රධානියා විදියට මූල්‍ය ආයතන වල ප්‍රධානියා විදියට කටයුතු කරන ශ්‍රී ලංකා මහ බැංකුව. අපි දැන් කතා කරමු මොකක්ද මේ ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ කියලා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ 1950 අගෝස්තු 28 වෙනිදා තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම කරනවා. එතකොට මහ බැංකුවේ මුල්ම අධිපතිවරයා විදිහට කටයුතු කරන ජෝන් එක්ස්ටර් මහතා විසින් වාර්තාවක් නිකුත් කරනවා නැත්නම් වාර්තාවක් සකස් කරනවා. එක්ස්ට්‍රා වාර්තාව කියලා අපි කියන්නේ. එතකොට මේ ජෝන් එක්ස්ටර් වාර්තාවට අනුව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවීම කටයුතු කරන්නේ. එතකොට මේ ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළව ප්‍රධාන අරමුණු දෙකක් සහිතව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙක තමයි මිල ස්ථායීතාවය සහ ආර්ථික ස්ථායීතාවය පවත්වාගෙන යාමත්. දෙවෙනි අරමුණ විදියට මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාමත් තමයි මෙයාලගේ ප්‍රධාන අරමුණු දෙක වෙන්නේ. අපි බලමු මේ අරමුණු දෙක සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට මිල ස්ථායීතාවය කියන්නේ මොකක්ද කියලා. මිල ස්ථායීතාවය ආරක්ෂා කරගන්නවා කියන්නේ උද්දමනකාරී සහ අවදමනකාරී තත්ත්වයන්ගෙන් තොරව ආර්ථිකයේ පවතින මිල මට්ටම ක්‍රමානුකූලව පවත්වාගෙන යනවට අපි කතා කරනවා මිල ස්ථායීතාවය පවත්වාගෙන යනවා කියලා. ඒ වගේම මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය කියලා අපි කතා කරන්නේ අපි දන්නවා මූල්‍ය පද්ධතිය මූල්‍ය වෙන්න පුළුවන් ආර්ථික වෙන්න පුළුවන් සමාජීය වෙන්න පුළුවන් මේ විදිය ඕනෑම ශාස්ත්‍රයක ඇතිවන අභ්‍යන්තර සහ බාහිර කම්පන හමුවේ මේ මූල්‍ය පද්ධතිය බිඳනොටි ස්ථායීතාවය පවත්වාගෙන යනවට අපි කතා කරනවා මූල්‍ය පද්ධති ස්ථායීතාවය ආරක්ෂා කරනවා කියලා. මෙන්න මේ අරමුණු දෙක සහිතව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවන්නේ. එතකොට මෙන්න මේ අරමුණු අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අපි නිර්වචනයකට ගෙනාව මිල ස්ථායීතාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීම සඳහා පිහිටවලා තියෙන ස්වාධීන ආයතනයට අපි කියනවා ශ්‍රී ලංකා මහ බැංකුව කියලා. අපි ඊළඟට කතා කරමු පුතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් මොනවාද කියලා. ශ්‍රී ලංකා මහ බැංකුව තමයි ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. අපි මේ වීඩියෝ එකේ අවසානට කතා කරමු මූල්‍ය ප්‍රතිපත්ති කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම
ශ්‍රී ලංකාවේ විවහාර මුදල් නිකුත් කිරීමේ බලධාරියා වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඒ වගේම විනිමය අනුපාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් ඒ වගේම ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙනවා. එතකොට තවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයක් විදියට අපි දන්නවා රජයට අවශ්‍ය අරමුදල් රැස් කරගන්න මූල්‍ය උපකරණ නිකුත් කරන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර වගේ මූල්‍ය උපකරණ නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. එතනින් එහාට ගියාට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ බැංකුකරු විදියට වාණිජ බැංකුව වල බැංකුකරු විදියට කටයුතු කරනවා. තවත් විදියට කතා කරොත් සේවක අත්සාධක අරමුදල් කළමනාකරණය කරන්න නැත්නම් අරමුදල පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. තවත් කාර්යයක් විදිහට අපි කතා කරොත් දුප්පත්කම තුරන් කරන්න නැත්නම් කුඩා පරිමාණ ව්‍යවසායකත්ව නැත්නම් දරිද්‍රතාවය නැති කරන්න අදාළව ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරනවා. මෙන්න මේ විදිහේ කාර්යයන් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව ඉටු කරන්නේ. ඒ අනුව අපි බලමු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති කියන්නේ මොකක්ද කියලා. හොඳයි දුවේ පුතේ. අපි දැන් බලමු මොකක්ද මේ මූල්‍ය ප්‍රතිපත්ති කියන්නේ කියලා. අපි කතා කරා ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළව ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා කියලා. පළවෙනි අරමුණ විදියට මිල ස්ථායීතාවය ආරක්ෂා කරගන්න එක. දෙවෙනි අරමුණ විදියට මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කරගන්න. ඒ අනුව මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මිල ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීමටත් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීමටත් මුදල් සැපයීමට සහ පොලි අනුපාතිකයට බලපෑම් කිරීමට අදාළ ක්‍රියාවලිය අපි කතා කරනවා මූල්‍ය ප්‍රතිපත්තිය කියලා. මේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යොදා ගන්නවා මූල්‍ය උපකරණ. මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ. මේ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ මොනවාද කියලා අපි සාකච්ඡා කරලා බලමු. මේ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ප්‍රධාන කොටස් දෙකකට අපිට වර්ගීකරණය කරගන්න පුළුවන්. ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ, ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ. ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියන්නේ මේ මුදල් සැපයීමට සහ පොලි අනුපාතිකයට බලපෑම් කිරීමට අදාළව පොදුවේ භාවිතා කරන මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා අපි කතා කරනවා. එතකොට ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ගැන කතා කරනකොට මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් තුනක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක මහ බැංකු පොලි අනුපාතිකය, දෙවෙනි එක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය, තුන්වෙනි එක විවට වෙළඳපොළ කටයුතු. අපි බලමු මොකක්ද මේ මූල්‍ය ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ වෙන වෙනම කතා කරනවා. එතකොට මහ බැංකු පොලි අනුපාතිකය කියලා අපි කතා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු වලට අවසාන ණය දෙන්නා විදියට වාණිජ බැංකු වලින් අය කරන පොලි අනුපාතිකයට අපි කතා කරනවා මහ බැංකු පොලි අනුපාතිකය කියලා. මේ මහ බැංකු පොලි අනුපාතිකය අඩු වැඩි කිරීම හරහා නැත්නම් වෙනස් කිරීම හරහා බැංකු විසින් ලබා ගන්නා ණය අඩු වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. මේ අඩු වැඩි කිරීම තුලින් මහ බැංකුව මුදල් සැපයුම පාලනය කිරීමට කටයුතු කරනවා. දෙවෙනි කාරණාව විදියට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය කියන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය කියලා අපි කතා කරන්නේ මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට කිසියම් නීතියක් නැත්නම් නියමයක් යොදවලා තියෙනවා. Taman සතු තැන්පතු වලින් යම් අනුපාතිකයක් නැත්නම් යම් ප්‍රතිශතයක් මහ බැංකුවේ තැන්පත් කළ නැත්නම් සංචිතයක් විදියට පවත්වාගෙන යා යුතුයි කියලා. අපි ඒ නියමයට අපි කතා කරනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය කියලා. මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය වෙනස් කිරීම නැත්නම් අඩු වැඩි කිරීම තුලින් වාණිජ බැංකු වලට ණය සැපීම මහජනයාට ණය සැපීමේ වෙනස් වීමක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ තුලින් මුදල් සැපයීමට යම් වෙනස් කිරීමක් නැත්නම් මුදල් සැපයීමට බලපෑම් කිරීමේ හැකියාවක් ලැබෙනවා. අපි තුන්වෙනි සාධකයේ විදිහට අපි කතා කරන්නේ නැත්නම් තුන්වෙනි උපකරණයේ විදිහට විවට වෙළඳපොළ කටයුතු. මේ විවට වෙළඳපොළ කටයුතු කියලා අපි කතා කරන්නේ මහ බැංකුව විසින් මුදල් වෙළඳපොළේ සුරුකුම්පත් මිලදී ගැනීම සහ විකිණීමේ කටයුතු සිදු කිරීම. එතකොට අපි දන්නවා
ද්‍රවශීලතා හිගයක් තියෙනවා නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සුරුකුම්පත් වෙළඳපොලේ නැත්නම් මුදල් වෙළඳපොලේ මිලදී ගැනීමක් කරනවා. ඒ හා මහ බැංකුව සතු මුදල් වෙළඳපොලට ගලා යාමක් සිදු වෙනවා. ඒ තුලින් මුදල් හිගතාවය නැත්නම් ද්‍රවශීලතා හිගතාවය සම්පූර්ණ කරගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් පැත්තට මුදල් වෙළඳපොලේ ද්‍රවශීලතා අතිරික්තයක් තියෙනවා කියලා අපි කතා කරනවා. ද්‍රවශීලතා අතිරික්තයක් තියෙන අවස්ථාවක මහ බැංකුව විසින් මුදල් වෙළඳපොලෙන් සුරුකුම්පත් විකිණීම මුදල් වෙළඳපොලට සුරුකුම්පත් විකිණීම සිදු කරනවා. ඒ තුලින් මුදල් වෙළඳපොලේ පවතින මුදල් මහ බැංකුව වෙත ඇදී නැත්නම් ගලා යෑම සිදු වෙනවා. ඒ තුලින් වෙළඳපොලේ පවතින ද්‍රවශීලතා අතිරික්තය සමනය කර ගැනීම නැත්නම් අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා මහ බැංකුවට පවතිනවා. මෙන්න මේ විදිහේ කාරණා තමයි ප්‍රතිපත්ති නැත්නම් අපි කතා කරන ප්‍රමාණාත්මක මූල්‍ය උපකරණ නැත්නම් මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා අපි කතා කරන්නේ. අපි ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ පැත්තට ගියොත් මෙන්න මේ විදිහට කීපයක් හඳුනා ගන්න පුළුවන්. අපි එකෙන් පළවෙනි එක කතා කරමු. උපරිම ණය සීමා පැනවීම. උපරිම ණය සීමා පැනවීම කියලා අපි කතා කරන්නේ වාණිජ බැංකුවල යම් ණය ශීර්ෂ තියෙනවා. උදාහරණයක් විදිහට කෘෂිකාර්මික ණය, පාරිභෝජන ණය, ඊට පස්සේ වාහන පැත්තෙන් ගත්තට පස්සේ වාහන වලට අදාළ ණය. ඔන්න ඔය විවිධ ණය ශීර්ෂයන් තියෙනවා. මේ ණය ශීර්ෂයන් පිළිබඳ උපරිම සීමා නියම කිරීම හරහා ණය ප්‍රමාණය ගලා යාම වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි දෙවෙනි එක විදිහට කතා කරමු යහපැලමුම්. යහපැලමුම් කියලා කතා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යම් නීති දාලා තියෙනවා වාණිජ බැංකුවල. නමුත් මේ යහපැලමුම යටතේ කරන්නේ නීතිවලට එහා ගිහින් සුවන්ව වාණිජ බැංකුව තමන්ව පාලනය කර ගැනීම නැත්නම් හරි විදියට පාලනය කර ගැනීම සිදු කිරීමයි. ඒ අනුව යහපැලමුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුව වලට නීති රීති දැමීමක් සිදු කරන්නේ නැහැ. වාණිජ බැංකුව තමයි තමන් සතුව තියෙන කළමනාකරණ හැකියාව සහ ඒ කළමනාකාරීත්වය පාවිච්චි කරලා ආර්ථිකයේ ණය ගලා යාම තමන්ව පාලනය කර ගැනීමක් කරන්නේ. අපි තුන්වෙනි කාරණාව කතා කරොත් වර්ණාත්මක පොඩි අනුපාතික. මම කිව්වා වාණිජ බැංකුව වලට අදාළ විවිධ ණය ශීර්ෂ තියෙනවා. කෘෂිකාර්මික ණය, පාරිභෝජන ණය, නැත්නම් ව්‍යාපාර ණය, ওই විදිහට ණය ශීර්ෂ තියෙනවා. මේ ණය ශීර්ෂ වලට අදාළව යම් පොඩි අනුපාතික වෙනස් කිරීම හරහා ලබා දෙන ණය සඳහා පොඩි අනුපාතික වෙනස් වීම හරහා ණය ගලා යාම සහ ණය ප්‍රමාණය වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ තුලින් මුදල් සැපයුම පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හතරවෙනි කාරණා විදියට අපසුරුකුම් වෙනස් කිරීම. අපි දන්නවා වාණිජ බැංකුව වලින් ණයට ගන්නකොට යම් අපසුරුකුම් ඉදිරිපත් කරන්න ඕනේ ණය ලබා ගන්න. එතකොට මේ ණය ලබා ගන්නකොට මේ අපසුරුකුම් වෙනස් කිරීම යම් ණය ශීර්ෂ වලට අදාළ අපසුරුකුම් වලට අදාළ වටිනාකම් වෙනස් කිරීම හරහා ණය ගලා යාම සහ ණය ප්‍රමාණයේ වෙනස් වීම සිදු කරන්න පුළුවන්. බැංකු ණය පාලනය ගැන කතා කරනකොට තමන් ලබා දෙන ණය සම්බන්ධයෙන් බැංකුව විසින් ලබා දෙන ණය සම්බන්ධයෙන් තමන්ට සුවන්ව පාලනයක් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ තුලින් ණය ගලා යාම සහ ණය ප්‍රමාණය පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ කාරණා හරහා මුදල් සැපයුම පාලනය කර ගැනීම තුලින් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනවා. මෙන්න මේ ආකාරයට තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ වර්ගීකරණය කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි දුවත්තේ අපි දැන් බලමු ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව යොදා ගන්නා පොලි අනුපාතික සම්බන්ධය. ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පොලි අනුපාතික තුනක් ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා. අපි මේ පොලි අනුපාතික තුනට කියනවා ප්‍රතිපත්තිමය පොලි අනුපාතික කියලා. එතකොට ප්‍රතිපත්තිමය පොලි අනුපාතික ගැන කතා කරනකොට මම කිව්වා තුනක් අපිට හඳුනා ගන්න පුළුවන් පොලි අනුපාතික කියලා. පළවෙනි පොලි අනුපාතිකය තමයි මහ බැංකු පොලි අනුපාතිකය. දෙවෙනි එක නිත්‍ය තනපතු පහසුකම් අනුපාතිකය. තුන්වෙනි එක
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියලා අපිට වර්ගීකරණය කරගන්න පුළුවන්. අපි මහ බැංකු පොලි අනුපාතිකය ගැන කතා කරොත් අපි මුලදී කතා කරා වාණිජ බැංකුවල අවසාන ණය දෙන්න විදියට මහ බැංකුව විසින් වාණිජ බැංකුව වලට සපයන ණය සඳහා අය කරන පොලි අනුපාතිකය මහ බැංකු පොලි අනුපාතිකය කියලා. ඒ වගේම අපි දෙවෙනි කාරණාව කතා කරමු නැත්නම් දෙවෙනි පොලි අනුපාතිකය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය කියලා කතා කරන්නේ අපි කියනවා ප්‍රති මිලදී ගැනුම් අනුපාතිකය කියලා. මේ ප්‍රති මිලදී ගැනුම් අනුපාතිකය කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තියෙනවා. අපි මෙහෙම ගමු ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තියෙනවා යම් සුරකුම්පත් ප්‍රමාණය භාණ්ඩාගාර බිල්පත් කියමු. මේ භාණ්ඩාගාර බිල්පත් යම්කිසි එකඟතාවයක් මත මෙන්න මේ විදිහට අපි හදාගමු. මුදල් වෙළඳපොළ හොඳයි දුවපුතේ අපි දැන් බලමු මොකද්ද මේ ප්‍රති මිලදී ගැනුම් අනුපාතිකය නැත්තම් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය කියලා කියන්නේ කියලා. එතකොට මේ විදිහට ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්න එක පැත්තකින් මුදල් වෙළඳපොළ තියෙනවා. මේ ශ්‍රී ලංකා මහ බැංකුව අපි ඉස්සෙල්ලා කතා කරා තමන් ළඟ නැත්තම් රජය වෙනුවෙන් අරමුදල් නැත්නම් රජයට අරමුදල් රැස් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම හරහා කියලා. ඒ අනුව මේ ශ්‍රී ලංකා මහ බැංකුව තමා සතුව තියෙන භාණ්ඩාගාර බිල්පත් නැවත මිලදී ගැනීමේ එකඟතාවයක් මත මුදල් වෙළඳපළට අලෙවි කිරීම ප්‍රති මිලදී ගැනුම් ගිවිසුමක් කියලා කියනවා. මුදල් වෙළඳපළට අලෙවි කිරීම ප්‍රති මිලදී ගැනුම් ගිවිසුමක් කියලා කියනවා. මේ ප්‍රති මිලදී ගැනුම් ගිවිසුම් වලදී අය කරන පොලි අනුපාතිකය අපි කතා කරනවා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය නැත්තම් ප්‍රති මිලදී ගැනුම් අනුපාතිකය කියලා. හොඳයි දුවපුතේ දැන් අපි බලමු ප්‍රති විකුණුම් අනුපාතිකය නැත්තම් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ විදිහට එක පැත්තකින් ඉන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව, අනිත් පැත්තේ ඉන්නවා මුදල් වෙළඳපොළ. ශ්‍රී ලංකා මහ බැංකුව නැවත විකිණීමේ එකඟතාවයකින් යුතුව මුදල් වෙළඳපොළේ සුරකුම්පත් මිලදී ගැනීමට අපි කතා කරනවා ප්‍රති විකුණුම් ගිවිසුමක් කියලා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් වෙළඳපොළේ නැවත විකිණීමේ එකඟතාවය මත සුරකුම්පත් මිලදී ගැනීම කරනවා නම් අපි කියනවා ප්‍රති විකුණුම් ගිවිසුමක් කියලා. මිලදී ගැනීම. ඒ අනුව ප්‍රති විකුණුම් ගිවිසුම් වලදී අය කරන පොලි අනුපාතිකය අපි කතා කරනවා ප්‍රති විකුණුම් අනුපාතිකය කියලා. නැත්තම් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියලා. හොඳයි දුවේ පුතේ අද දවසේ අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරේ මූල්‍ය පද්ධතිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තමයි මේ වීඩියෝ එක හරහා අපි අද දවසේ කරේ. මම හිතනවා ඔයා මේ වීඩියෝ එක කීප වතාවක්ම නරඹන්න. ඒ නරඹන අතරතුර ඔයාටම අදාළ නෝට් එකක් ගොඩනගා ගැනීම කරන්න. ඒ හරහා ඔයාට හැකියාවක් තියෙනවා පසුගිය ප්‍රශ්න පත්‍ර සහ නව ප්‍රශ්න පත්‍ර වලට ලියලා මීට අදාළ දැනුම වර්ධනය කරගන්න. අපි අද දවසේ මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉදිරි වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. සුබ දවසක් වේවා.